නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මස්කන්ධය අතුරින් අභිධර්ම පිටකයේහිලා සංග්‍රහ වන ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන මාතිකා පිළිබඳවයි මාතිකා වැඩසටහන ඔස්සේ අප හඳුනා ගන්නට යෙදෙන්නේ. ධම්මසංගණි මාතෘකා ගැන කතා කරනකොට අපි මුලින්ම තික මාතිකා සහ දුක මාතිකා ආදී මාතෘකා පිළිබඳව විවරණය කර ගන්නට යෙදුණා. එෙහිදී සවිස්තරාත්මකව තික මාතිකාවන්ගේ ස්වභාව ස්වરૂප පිළිබඳව විශේෂයෙන්ම හඳුනාගෙන ඉන් අනතුරුව දුක මාතිකා පිළිබඳව තමයි අප හඳුනා ගන්නට යෙදුනේ. එහි පළමු කොටස හැටියට හේතු ගොච්ඡකය මුල් කරගෙන ඒ හේතු ධර්මයන් පිළිබඳව සංග්‍රහ කරන්නට පුළුවන් ණය ක්‍රමය විශේෂයෙන්ම පැහැදිලි කර ගන්නට යෙදුණා. ඉන් අනතුරු අපට දකින්නට පුළුවන්කම ලැබුණේ එකිනෙකට සම්බන්ධතාවයක් නැති. දැන් හේතුගොච්ඡකේ නම් ඒ සියලුම මාතිකාවන් අපි දැක්කා ඒ කරුණු දෙකක් නැතිනම් යුගලයේ බැගින් තිබුණත් ඒ සියල්ලම හේතු ධර්මයන්ට අනුරූපව සකස් වන බව. හැබැයි චුල්ලන්තර ගොච්ඡ දුකේදී අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ මේ එකිනෙකට සම්බන්ධතාවයක් දකින්න පුළුවන් කමක් නැහැ. කියන්නේ යුගල දෙකක් අතර සම්බන්ධයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. වෙනස් වෙනස් වූ ආකාරයට පරාසයක දැක්වෙන මාත්‍රිකා විදිහට තමයි මේ චුල්ලන්තර දුකේහි යෙදෙන මාත්‍රිකා විස්තර විභාග වන්නේ. එහිදී විශේෂයෙන් අපි අවසාන දේශනාව තුළදී සංකත ධර්මයන් අසංස්කෘත ධර්මයන් පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුණා. ලෝකේ යම් ධර්මයක් හේතු නිසා සකස් වෙනු ලබනවා නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙනවා නම් නැතිනම් අපි ප්‍රත්‍ය සමவாயෙන් යම් දෙයක් උපදිනවා නම් ඒ ප්‍රත්‍ය සමவாயෙන් උපදිනු ලබන කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කියන මේ සතර භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ සංකත ධර්මයන් විදිහට අපි හඳුනා ගත්තා. එතකොට සියලු රූපය සියලු ස්කන්ධයන් සිත් චෛතසික මේ සියල්ලක්ම සංකත ධර්ම හැටියටයි තේරුම් ගන්නේ. අභිධර්මයේ තුල කතා බහ කෙරෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්මයන්ගෙන් චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම තුන නැතිනම් මේ සියල්ලම සංකත ධර්මයන් හැටියට තමයි විග්‍රහ වන්නේ. මොකද මේවා හේතු නිසා සකස් වන හේතු නැතිවීමෙන් නැතිව යන ධර්මයන් නිසා. අසංස්කෘත භාවයට පත්වන්නේ හේතු නිසා හට නොගන්නා වූ නිර්වාණ ධාතුව. ඒකට හේතුවක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අරිහත් ඵලසිතට අරිහත් මාර්ගය හේතුවක් විදිහට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි අවබෝධ කළ නිර්වාණයට නිවීම කියන දෙයට පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හේතු නිසා උපදින ධර්මයක් හැටියට. අන්න ඒ විදිහට හේතු නිසා උපදින්නක් හැටියට විග්‍රහ කරන්නට බැරි වෙනකොට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන මේ සංකත ලක්ෂණයන් අපට මේ නිර්වාණය තුල පනවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි චිත්තචෛතසික රූපාදී ධර්මයන්ගේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන උත්පාදයේ පෙනෙනවා ඒ වගේම වැය පෙනෙනවා සිටියහුගේ වෙනස් බව පෙනෙනවා කියන මෙන්න මේ ආකාර වූ සංකත ලක්ෂණයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සතර භූමිය අනුව ගිය ඒ ධර්මයන්ගේ මේ ස්වභාවය අපිට विद्यමානයි. අන්න ඒ නිසා තමයි ඒක සංකතයි කියලා කිව්වේ. අසංස්කෘතයි කියලා කියන්නේ මේ ලක්ෂණ අපට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ නිර්වාණ ධාතුව තුළ ජරාවක්, මරණයක්, උත්පත්තියක් මේ කිසිම දෙයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාම තමයි අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව කියලා කියන්නේ. එතකොට නිර්වාණය නිවීම කියලා කියන්නේ කිසිවක් නැති දෙයක්ද?
කිසිවක් නැති දෙයක් නෙමෙයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ අසංස්කෘත දෙයක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් සකස් නොකළ දෙයක්. ඒ වගේම විද්‍යමාන ධර්මයක්. විද්‍යමානයි කියලා කියන්නේ ඒකට අපිට පණවන්නට පුළුවන්කම තියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තිබික්කවේ තදායතනං මහන්නේ හිම ආයතනයක් තියෙනවා. එතකොට ඒක නැති දෙයක් නෙමෙයි. ඒක විද්‍යමාන වන ස්වභාවයක්. හැබැයි ඒක හේතු නිසා සකස්වන්නක් ලෙස දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් ඒක කොහොමද විවරණය කළ හැක්කේ? ඒ විවරණය කළ හැක්කේ එහි පවත්නා ලක්ෂණයන්ගෙන්, නිබ්බුති ලක්ෂණයන්ගෙන් තමයි අපිට එය පැහැදිලි කළ හැක්කේ. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ නොඑක අවස්ථාවලදී මේ පිළිබඳව විවරණයට ලක් කරලා තියෙනවා. එහි ස්වභාවයන් පිළිබඳව එහි ඉපදීම නැහැ, ලෙඩවීම නැහැ, මරණය නැහැ. ඒ වගේම මේ එහි ඉරියව් පැවැත්ම නැහැ, එහි දේවල් නැහැ, සත්පුද්ගල භාවයන් නැහැ. එතකොට ඒක මේ ලෝකයකට ප්‍රවේශ වීමක් විදිහට වගේ දකින්නට එපා. අපි මේ ලෝකෙ ඉපදිලා මේ ලෝකේ වටපිටාව ඇසුරු කරනවා වගේ මේ ආයතන පරිහරණ අත්දැකීමෙන් නිර්වාණ ධාතුව පිළිබඳව අපේක්ෂා සහිත වන්නට එපා. නිර්වාණය කියලා කියන්නේ ඒ සාපේක්ෂක බවින් තේරුම් ගත හැක්කක් නෙවෙයි. නිර්වාණය කියලා කියන්නේ අවබෝධ ඥානයක්. ස්පර්ශ ආයතන 6න්ම මිදී නිදහස් වීම නිර්වාණයයි. එතකොට ස්පර්ශ ආයතන 6හි අපිට ලැබෙන අත්දැකීම තුළ අපිට නිර්වාණ ධාතුව පිළිබඳව තීරණය කරනවා කියන එක සම්පූර්ණම වැරදි තත්වයක්. ඒ නිසායි ස්පර්ශ ආයතන 6ේම Nirodhaය සාක්ෂාත් කොට නිර්වාණ ධාතුව අවබෝධ කළ යුතුයි කියලා කියන්නේ. නැතිනම් සලආයතන Nirodhe නිවනයි කියලා කියන්නේ. එතකොට ස්පර්ශ ආයතන 6ම සංස්කෘත ධාතුව තුළ, සංකත ධාතුව තුළ පවතින දෙයක්. නිර්වාණය බුදු අසංස්කෘත ධාතුව තුළ පවතින දෙයක්. ඒ පිළිබඳව තමයි අපි අවසාන වැඩසටහන ඔස්සේ විශේෂයෙන් හඳුනාගත්තේ. ඊට අමතරව අපි සනිදස්සන සහ අනිදස්සන බෙහෙදේ පිළිබඳවත් එහිදී අවසාන වශයෙන් කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා. සනිදස්සනයි කියලා කිව්වේ මොකද්ද? රූපායතනය. ලෝකේ සනිදස්සන එකම දේ රූපායතනය. ඒ කියන්නේ දකින්නට පුළුවන්කම තියෙන එකම දේ රූපායතනය විතරයි. වර්ණ සටහන, වර්ණ රූපය කියලා අපි කියනවා, චිත්‍රය කියලා කියනවා, වර්ණ නිභා කියලා කියනවා, ආලෝක සටහනක්, පැහැ සටහනක් කියලා කියනවා, රූපායතනයක් කියලා කියනවා. මෙන්න මේ ආකාරයට අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපය, වර්ණ සටහන පමණයි. ඇහැට පේන්නේ හැම වෙලාවකදීම වර්ණ රූපයක්. අන්න ඒ නිසා තමයි ඒක සනිදස්සනයි කියලා කියන්නේ. ඒක දර්ශනය උපදවන දෙයක්. ඒක පෙනීමට ගෝචර වෙන දෙයක්. ඔබට රූපේ දිහා බලලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක මිහිරිද නැද්ද කියලා. ඒක කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ රළුද ගොරෝසුද කියලා. ඔබ යම් කිසි විදිහකින් ස්පර්ශ කළා පුරුදු අත්දැකීමක් තුළ ඉඳලා ඔබ ඒක රළුයි සියුම්ම කියලා කියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඔබේ අත්දැකීමට අනුසාරයෙන් අත්දැකීමට අනුව ඔබ කල්පනා කරන දෙයක් මිසක කොයි වෙලාවකවත් ඒක ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒක ඔබට ඒ විදිහට ග්‍රහණය කරගත හැකි, ගෝචර කරගත හැකි දෙයක් නෙමෙයි. එතකොට රූපය පමණයි ඇහැට යම් විදිහකින් දකිනවා නම් දකින්නට පුළුවන්කමක් තිබෙන එකම දේ බවට පත්වන්නේ. ඒ රූපය මොකද්ද? ඒ රූපය තමයි වර්ණ රූපය, ඇහැට පෙනෙන පැහැසටහන. අන්න ඒ නිසා තමයි ඒකට සනිදස්සනයි කියලා කිව්වේ. එතකොට සනිදස්සන වුණ වර්ණ රූපය උනත් අපිට ගෝචර වෙන්නේ රූපයේහි පවතිනා වූ වර්ණ රූපයේද, එහෙම නැතිනම් ඒ වර්ණ රූපය පිළිබඳව අපිට ගෝචර කරගන්නට පුළුවන් වූ ප්‍රසාදයට අනුරූපවද කියන එක පිළිබඳවත් අපි හඳුනාගෙන තිබෙනවා. ඒකත් මේ සිහිපත් කරන්නේ මේකේ තියෙන ස්වභාවය, මේකේ තිබෙන අර්ථය පිළිබඳව මේ වචනයත් එක්ක ගිහිල්ලා ඔබට තේරුම් ගන්න අවශ්‍ය වෙන නිසා. දැන් රූප කලාපයක් ගත්තාම රූප පවතින්නේ කලාප ධර්ම විදිහට. එතකොට ඒ රූප කලාප විදිහට පවතිනකොට අපි දන්නවා එක කලාපයක අවම රූප කලාපය තුළ මේ සුද්ධාෂ්ටමක රූපේ තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මට්ටමක. මෙන්න මෙතන තියෙන වර්ණ කියන ගතිය විතරයි අපිට ගෝචර කරගන්නට පුළුවන්කම තිබෙන්නේ චක්කු ප්‍රසාදයට. චක්කු ප්‍රසාදයට ගෝචර කරගන්නට පුළුවන්කම තිබෙන්නේ අන්න එබඳු මට්ටමේ වර්ණය කියන තැන පමණයි. එතකොට මේ වර්ණය කියලා කතා කරන වර්ණය කියන දේ ඒ රූප කලාපයක තියෙන සියුම් මට්ටම ගත්තහම
ඒක මේ ඇහැට පේන මට්ටමක් නෙමෙයි. එක රූප කලාපයක් කියලා කියන්නේ ඉදිකටු තුඩක පමණ ප්‍රමාණයක ගත්තත්, කෙසගක ප්‍රමාණයක ගත්තත් ඒක කෝටි ප්‍රකෝටි ගණනක රූප කලාප එතන පැවැත්මක් තියෙනවා. ඒකට ඊට වඩා අධිකතර සූක්ෂම ස්වභාවයක් තමයි වර්ණ කියලා කියන ඒ ධාතුවට අයිති. සුද්ධාෂ්ටමක මට්ටමේ රූප කලාපයකත් එක දෙයක් තමයි වර්ණය කියලා කියන්නේ. එහි ගුණාත්මක භාවයක් වර්ණය කියලා කියන්නේ. එතකොට ඒක අපිට ඇහෙන් දැකලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට ඇහැට පේන්නේ මොකද්ද? ඇහැට පේන්නේ අවකාශ ධාතුව අවුරාගෙන අර විදියට රූප කලාප සමූහයක ගණනය කළ නොහැකි ප්‍රමාණයක එකතුවක් වුණ තැනක අපිට රූප දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට අපිට රූපය කියලා ඇහැට පේන්නේ අර සුද්ධාෂ්ටමක මට්ටමක තියෙන වර්ණ රූපය පමණක්ම නෙමෙයි, ඒ වර්ණ රූප කලාප රාශියක එකතුවක් වෙන විදිහට අවකාශ ධාතුව අවුරාගෙන සිටපු ඒ හැඩසටහන්, ඒ පැහැසටහන තමයි අපට ග්‍රහණය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ විදිහට අපිට රූපය පිළිබඳව තීරණය කරගන්නකොට ඇහැට බාහිරින් ඒ විදිහට ගොඩනැගුණු දෙයම ඒ වගේම ඇහැට ඒ පැහැසටහනක් විදිහට සමස්ත වර්ණ සටහනක් විදිහට ඝණයක් විදිහට චක්කු ප්‍රසාදයට ආපාතාගම වීම තමයි අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක වර්ණ රූපයක් කියලා කියන්නේ වර්ණ සටහනක් විදිහට. වර්ණ සටහනක් විදිහට පේනවා කියන එකෙන් කියන්නේ ඒක තියෙන එක ඒ විදිහටම ඇවිල්ලා ඇහැට හැප්පෙනවා කියන එක නෙමෙයි. ඒ වස්තුව එතන තියෙනකොටම වස්තුවේ ඡායාව පතිත වෙනවා කියන එක. ඒක තමයි අපි සම්පත්තක් ගාහි නෙමෙයි අසම්පත්තක් ගාහි කියලා එක හඳුනාගන්නේ. ඒක ඇවිල්ලා කෙලින්ම ඇහැට අර රූපේම ඇවිල්ලා ඇහැට හැප්පෙනවා නෙමෙයි. එහි රූප ඡායාව තමයි පතිත වෙන්නේ. ඡායාව කියන එකෙන් අර ආලෝකයෙන් නිසා අපිට පෙනෙන දෙයක් ඒ විදිහට ඇහැට ග්‍රහණය වීමයි සිද්ධ වෙන්නේ. එතකොට කර්මජ රූපයක් වන චක්කු ප්‍රසාදයෙන් අර රූපය ගෝචර කරගන්නට යම් මට්ටමක හැකියාවක් තිබුණා නම් ඒ මට්ටමේ හැකියාවෙන් තමයි ඒ රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක ඒ රූපේහි विद्यमान වන වර්ණමය ස්වභාවයද කියන එක පිළිබඳව කියන්නට ස්ථිර ලෙස පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව ප්‍රසාදයේ සකස් වුනේ යම් විදිහකටද ප්‍රසාදයේ සකස් වූ විදිහට තමයි ඒ රූපයේහි වර්ණය ගෝචර කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ප්‍රසාදය සකස් කරගන්නට පුළුවන් වුණ ආකාරයට. එතකොට ප්‍රසාදයේ වෙනස් වුණොත් පේන රූපේ වර්ණයේ පැහැසටහන වෙනස්ව දකින්නට සිද්ධ වෙනවා. එතකොට මේ දෙකට විතරක් මේක කරන්න පුළුවන් කමක් නැහැ. මෙතන හිතත් දෙනවා චක්කු විඥානය. මෙන්න මේ විදිහට තමයි අපිට රූපේ පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒක වෙනම සිදුවීමක්. මෙතනදී සනිදස්සනයි කියලා කියන්නේ එකම එක දෙයයි. ඒ තමයි මෙන්න මේ දකින්න පුළුවන් කියන ගතිය ස්වභාවය. ඒක රූපායතනයේට විතරයි හිමි. ඒක ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට මේ එකකටවත් හිමි දෙයක් නෙමෙයි ඒ ගතිය. ඒ ගතිය හිමි එකම දේ තමයි ඇහැට පෙනෙන රූපායතනය කියන එකට. රූපායතනයේ පමණයි අපිට ඇහෙන් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇහැට රූපයක් පේනකොට වර්ණ සටහනක්, පැහැ සටහනක් පේනකොට ඒ පැහැ සටහන පමණක් සනිදස්සන රූපයේ හැටියට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අනිදස්සනයි කියලා කියන්නේ මොනවද? අනිදස්සනයි කියලා කියන්නේ අනික් සියලුම දේවල්, අනික් සියලුම රූප ටික, අනික් සියලුම නාම ධර්මතා ටික, චිත්ත චෛතසික රූප කියන රූපායතනය හැර අනික් සියලු රූපත් අනිදස්සනයි. ඒව කවදාවත් දකින්න පුළුවන් කමක් තියෙන රූප නෙමෙයි. ඒව කවදාවත් ඇහැට පේන්නේ නැහැ. කාය ප්‍රසාදාදී රූප කවදාවත් ඇහැට පේන්නේ නැහැ. පොට්ටබ්බය කියන එක කවදාවත් ඇහැට පේන්නේ නැහැ. ස්පර්ශ වෙනවා කියන දේ පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? ඇහැට බැලුවොත් ඇහැට වර්ණ රූපයක් ප්‍රකට වෙනවා. එතකොට ඒක බාහිර රූපයක්. දැන් අපි Taman දිහා බැලුවොත්, උපාදින්නක ශරීරයේ දිහා බැලුවොත් Tamanට එබඳු රූපයක් දකින්න පුළුවන්කම තිබෙනවා. මේ මගේ අත, මගේ පැහැසටහන ආදී ලෙස ඔබට කොතෙක් ඒ පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම ලැබුණත් ඇහැට බාහිර තියෙන තවත් වර්ණයක පැහැසටහනක් ඔබේ ඇහැට ආව වගේම මේකත් වර්ණ රූපයක් විදිහට විතරයි ඇහැට පතිත වීම සිද්ධ වෙන්නේ. එතකොට ඇහැට පතිත වෙන රූපය අතර මේ මගේ රූපය මේ තව කෙනෙකුගේ රූපයක් කියලා ආවේ නැහැ. වර්ණ රූපය වර්ණ රූපයක් විදිහට ඇහැට ආවා. ආපු තැනක ඔබ මනසින් මේක මම කියලා කල්පනා කරනවා, මේක තව කෙනෙක් කියලා කල්පනා කරනවා. මෙන්න මේ විදිහට තමයි ලෝකය ඇසුරු කරන තැන
අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට මේ බෙදා ගැනීම තුළ අපිට සනිදස්සන සහ අනිදස්සන ධර්මයන් පිළිබඳව බෙදා ගැනීම තුළ අපිට පුළුවන්කම තිබෙනවා අනිදස්සන ධර්මයන්ගේ පොදු ස්වභාවය පිළිබඳව අපේ මනස පවත්වන්නට. සනිදස්සන ධර්මයන්ගේ එක රූපායතනයේ කියන පොදු ස්වභාවය තුළ අපේ මනස පවත්වන්නට. එතකොට සනිදස්සනයි කියලා කියන එක ඇතුලේ මම තව අය කියන බෙදීමක් නැහැ. එකම සනිදස්සන රූපායතනය විතරයි. ඔබට වෙන දේවල් ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සනිදස්සන රූපායතනයයි. එතකොට අම්මා කියලා කියන්නේ ඔබ පනවගත්ත දෙයක්, ප්‍රඥප්තියක්. ප්‍රඥප්තිය සනිදස්සන නැහැ. ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අම්මව ඇහැට පේනවා කියන එක වෙන්නේ නැහැ. ඔබට ඇහැට පේන්නේ වර්ණ රූපයක්. වර්ණ රූපයක් පේන තැනක ප්‍රඥප්ති වශයෙන් ඔබට අරමුණු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට ඒක තමන්ගේ හිතින් කරන ලද අරමුණ මිසක ඒක රූපයට අයිති වෙන දෙයක් නෙමෙයි. ඒ ඔස්සේ මානසිකාරයේ පැවැත්වීමෙන් නැවත නැවත තහවුරු කිරීමේ හැකියාව තියෙනවා අපේ හිතට. පවතින යථාභූත ධර්මතාවය කුමක්ද? ඒ වගේම ඒ බඳු යථාභූත ධර්මයක් පවත්නා තැනක අපි සත්පුද්ගල සංඥා වශයෙන් ඒ බඳු තැනක හැසිරීමක් ගොඩනගා ගන්න කොහොමද කියන එක පිළිබඳව අපිට මෙතනදී විශේෂයෙන්ම බෙදාගෙන තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ මේ පිළිබඳව විශේෂයෙන්ම මේ ටික අහලා නතර කරනවා කියන තැනකින් ඉන්නේ නැතුව ටිකක් කල්පනාකාරීව මේ කියන කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරලා මානසිකාරය පවත්වන්නට උත්සාහවත් වන්නට ඕනේ. අන්න ඒ විදිහට උත්සාහ ගත්තොත් තමයි මේ කරුණු ජීවිතයට තව වඩා සමීප වන්නේ. ඒ වගේම මේ කරුණු කාරණා ඔස්සේ ලෝකෝත්තර ප්‍රතිපදාව ස්මතු කරගන්නට ඔබට හැකියාව ලැබෙන්නේ. අන්න ඒ නිසා මේ කරුණු පිළිබඳව තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඔබ අවධානයක් යොමු කරන්නට කියලා සිහිපත් කරනවා. එතකොට අද දවසේදී විශේෂයෙන් අපිට හඳුනා ගන්නට තියෙනවා සප්පටිගහ ධම්මා අප්පටිගහ ධම්මා. සප්පටිග ධර්මයෝ සහ අප්පටිග ධර්මයෝ. කතමේ ධම්මා සප්පටිග. කවර ධර්මයෝද සප්පටිග? එතකොට සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර වුණ හුදු ස්වභාව මාත්‍රික වූ සප්පටිග දේ මොනවාද? චක්කායතනයක් තියෙනවා නම්, ඒ වගේම රූපායතනයක් තියෙනවා නම්, සෝතායතන, සද්දායතන, ගන්ධායතන, ගහනායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන කියන මෙන්න මේ රූපී ආයතන ටික තියෙනවා නම් ඉමේ ධම්මා සප්පටිගහ. එතකොට මේ ධර්මය තමයි සප්පටිග. මොනවාද මේ සප්පටිග කියලා කියන්නේ? සප්පටිග කියලා කියන්නේ දැන් පටිග කියනවා ගැටීමට. එතකොට සප්පටිගයි කියලා කියනවා සප්‍රතිග. එහෙම නැතිනම් මේ ගැටීම සහ පටිගේන. පටිගය සහිත වූ කියන එක. එතකොට පටිග කියනකොට අපි දන්නවා කාමරාග පටිග කියනකොට පටිග කියන එක සංයෝජන ධර්මයක් හැටියටත් අපි හඳුනා ගන්නවා. ඒ වගේම පටිග කියලා කියනකොට ද්වේෂයට මුල්වන නිමිත්ත විදිහටත් අපි හඳුනා ගන්නවා. පටිග නිමිත්තං භික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව ව්‍යාපාදෝ උපජ්ජති කියලා භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කරනවා. පටිග නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම තුළින් නූපන් ව්‍යාපාදේ උපදිනවා කියලා. ඒකට එතන පටිග නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? ගැටීම් සහගත මනස. ඒ කියන්නේ යම් රූපයක් දකිනකොට ඔබට යම් අකමැති ස්වરૂපයක්, අකමැති ස්වභාවයක් ඔබේ හිතට දැනෙනවා නම් අන්නේ අකමැති ස්වභාවය, අකමැති භවෙන් ගොඩ නැගෙන දේ, එතකොට අන්න ඒකට කියනවා පටිඝය කියලා. ඒ පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීමෙන්. අයෝනිසෝ මනසිකාරය කිරීමෙන් කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කරනකොට. ඒකම නැවත නැවත වැඩි වශයෙන් ඒකේ ඇතුළාන්තය පිළිබඳව නොදැන ඒ අනුව වැරදි විදිහට කල්පනා කරනකොට අන්නේ අයෝනිසෝ මනසිකාරය නිසා ව්‍යාපාදයේ උපදිනවා. දැන් එතන පටිඝ නිමිත්ත කියලා කියන්නේ මේ ගැටීම් සහගත මනෝභාවය කියන එක. එතකොට අපිට තව පටිඝ හම්බ වෙනවා පටිඝ සම්පස්ස කියලා. අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා. එතකොට රූපකය පිළිබඳව තියෙනවා පටිඝ සම්පස්සයක්. පටිඝ සම්පස්සයක් කියලා කියන්නේ ගැටීම් සහගත සංස්පර්ශයක්. දැන් මෙන්න මේ සම්පස්ස පටිඝ සම්පස්ස කියන තැන, පටිඝ නිමිත්ත කියන තැන, ඒ වගේම පටිඝ සංයෝජනය කියන තැන මේ ආදී නොඑක් තැන්වල විග්‍රහ වෙලා තියෙන පටිඝ කියන එක අතුරින් අපි මේ පටිඝ කියන එක මෙතනදී අදහස් කරගන්නේ
ගැටීම් සහගත ස්වභාවය කියන එක. ඒක අර සංස්පර්ශය වෙන පැත්තේ. ස්පර්ශය ගැටීම් සහගතයි. ඒකදී රළු මට්ටමේ රූපී ධර්මයන්ගේ ස්පර්ශයක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි සප්පටිඝ කියන වචනය තුල ඇතුළත් වෙන්නේ. රූපී ධර්මයන් අතර සිද්ධ වෙන සංස්පර්ශමය ස්වභාවයක්. රූපී ධර්මයන් අතර සිදුවන ගැටීමක්, ඝර්ෂණයක්, පතිත වීමක් මේ මොන ආකාරයෙන් කතා කළත් ඒ ධර්මයේ තමයි සප්පටිඝ කියලා අපි හඳුන්වනු ලබන්නේ. දැන් ඇහැට රූපය ගැටෙන්නට අවශ්‍යයි. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා පටිහඤ්ඤති කියලා වචනයක. පටිහඤ්ඤති. එතකොට දකින්නවා කියලා කියනවා වගේම පටිහඤ්ඤනේ කියන වචනේ පාවිච්චි කරනවා. ඒ වගේම එහි පතිත වෙනවා, ගැටෙනවා. මේ ස්වභාවයෙන් අපි දන්නවා දැන් මෙතන ප්‍රසාදයේ උපවත් බව තියෙනකොට ඒ උපවත් බවට බාහිර තියෙන රූප වර්ණ ඡායාව වැටෙන්න ඕනේ. එතකොට ඒක අපිට සියුම් විදිහට පෙනුනට දැන් මේක තේරුම් ගැනීමෙහි පහසුවක් තියෙනවා. මේක දෙකක් අතර ස්පර්ශයක් සිද්ධ වෙනවා කියන එක. මේ කරුණු දෙකක් අතර, මේ ධර්ම දෙකක් අතර මේක යම් ගනුදෙනුවක් තියෙනවා. මේක වැටෙනවා මෙතෙන්ට. ඒක හරියට වීදුරුවකට කණ්ණාඩියකට බාහිර තියෙන ඡායාව ගැටෙනවා වගේ, පතිත වෙනවා වගේ අපි මේ කර්මජ චක්කු ප්‍රසාදයට මේක පතිත වෙනවා. ඒක ප්‍රකටයි. එතකොට මේක රූප ධර්ම දෙකක් අතර රූපී ධර්මයන්ගේ සිදුවන සංස්පර්ශයක්. කනට ශබ්දය කියන එක ස්පර්ශ වෙන්නට ඕනේ. ස්පර්ශ නොවුනොත් ඒක පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැනේ අපිට. ස්පර්ශ වෙන්නට ඕනේ. කනට ශබ්ද රූපයක් ස්පර්ශ වන්නට ඕනේ. එතකොට මේ ශබ්ද රූපේ ස්පර්ශ කරගන්නකොට තමයි අපිට ඒක අහනවා කියන එක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කොතන හරි බාහිරක උපාදින්න හෝ අනුපාදින්න වශයෙන් ඒ ධර්මයන්ගේ ඇතිවෙන ගැටීමක් නිසා, ස්පර්ශයක් නිසා ඒ ඇතිවෙන ශබ්දය මෙතෙන්ට තරංගායාමයේ ඔස්සේ මේ සෝත ප්‍රසාදයට ඇවිල්ලා පතිත වෙන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් ඒක ඇහෙන්නේ නැහැ ශබ්දේ. අන්න ඒ නිසා මේ ගැටීමට කියනවා, ශබ්ද රූපය ඇවිල්ලා ගැටීමට කියනවා පටිගය කියලා. වර්ණ රූපය ඇවිල්ලා චක්කු ප්‍රසාදයට පතිත වෙන්න ඕනේ පේනවා කියන එක වන්නට නම්. එහෙම නැත්තම් පේන්නේ නැහැ. අන්න ඒ නිසා ඒකේ පතිත වීමක් තියෙන නිසා, ගැටීමක් තියෙන නිසා ඒකට කියනවා සප්පටිගහයි කියලා. දැන් නාසයට ගන්ධ රූපය ඇවිල්ලා ස්පර්ශ වෙන්න ඕනේ. නාසයට ගන්ධ රූපය ඇවිල්ලා නාසයට ගඳ සුවඳ වැටෙන්න ඕනේ. එතකොට නාසයට ගඳ සුවඳ ස්පර්ශ නොවුණා නම් අපිට ඒක ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ගන්ධ රූපයේ ස්පර්ශ වෙන උනොත්, නාසයට ඇවිල්ලා පතිත උනොත් තමයි ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් බලන්න මෙතනදී මේ ගැටීම කියන දේ අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. දිවට රසය ඇවිල්ලා ස්පර්ශ වෙන්න ඕනේ. අපිට බත් පිඟානක් තියෙනකොට ඒක දිහා බලලා මේ අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇවිල්ලා දිවට රසය දැනෙන්නට නම් රසයක් විදිහට ඒක රස රූපය දිවේ ස්පර්ශ වෙන්නට ඕනේ. ඒ ප්‍රසාදයට ඒක ගැටෙන්න ඕනේ. ඒ ප්‍රසාදයට නොගැටි අපිට ඒ ගැන තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට මෙන්න මේ විදිහට මේ රූපී ධර්මයන්ගේ තියෙන දැන් කයට යම් කිසි දෙයක් ගැටෙන්න ඕනේ. ගැටෙන්නේ නැතුව ඒක අපිට තේරුම් ගන්න බෑ. ඒකට මෙන්න මේ විදිහට රූපී ධර්මයන්ගේ සිද්ධ වෙන දේ රළුයි. ඒක අපිට තේරුම් ගන්න පහසුයි. අන්න ඒ නිසා මෙන්න මේ ගැටීම් සහගත ස්වභාවයකින් මේ ස්පර්ශය සිද්ධ වෙන නිසා තමයි ඒ ස්පර්ශය පටිඝ සම්පස්ස කියන වචනයෙන් හඳුන්වන්නේ. ඒක පටිඝ සම්පස්සය. එතකොට මෙන්න මේ පටිඝ කියන වචනය තුළ මේ පටිඝ සංස්පර්ශයට හේතු වෙන රූප ආයතන ටිකම තමයි මෙතනදී පැහැදිලි කරන්නේ සප්පටිඝ ධර්ම කියලා. ගැටීම සහිත ධර්මයන්. රූපය ඇතුළෙන ඇසුරෙනොත් මේ ආයතන ටික සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන සප්පටිඝ ධර්ම කියලා. ආයතන ටික පැත්තේ. එතකොට යම් දෙයක් සප්පටිඝයි කියලා කියනවා නම් ඔබ දැනගන්නට ඕනේ ආයතන 10න් එකක් තමයි සප්පටිඝයි කියලා කියන්නේ. එතකොට හිතට දේවල් ගැටෙන්නේ නැද්ද? හිතට දේවල් ගැටෙන්නේ නැහැ. හිතින් අරමුණු ගන්නවා. හැබැයි හිතට ඇවිල්ලා ස්පර්ශ වෙන ස්වභාවයක් ඇත්තේ නැහැ. හරියට ආකාශය වගේ. අහසේ අපිට ගැටෙන ස්වභාවයක් නැහැ නේද? ඒ වගේ. හිතෙහි ස්පර්ශ කරගන්න බව තිබුණට එතනදි තියෙන්නේ අධිවචන සම්පස්සේ ප්‍රකට වෙන්නේ නැහැ. ඒක
පැනවීමක් විතරයි ඒක ස්පර්ශ කියලා අපි කතා කරන දෙයක්. අදිවචන මාත්‍රයකින් කතා කරන දෙයක්. එහෙම නැතු ඒක ඝන වශයෙන් ඇවිල්ලා ගැටෙනවා කියන තැනකින් ඇති වෙන ස්පර්ශයක් නෙමෙයි. එනිසා කතමේ ධම්මා අප්පටිඝා මොනවාද අප්පටිඝ ධර්මයෝ වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධෝ. වේදනා ස්කන්ධයක් තියෙනවා නම් සංඥා ස්කන්ධයක් සංස්කාර ස්කන්ධයක් යම් විඥාන ස්කන්ධයක් තියෙනවා නම් මෙන්න මේ ස්කන්ධ ටික සියල්ලම අප්පටිඝයි. වේදනාව ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැහැ කියන්නේ ගැටෙන්නේ නැහැ. සංඥාව ගැටෙන්නේ නැහැ. සංස්කාරය ගැටෙන්නේ නැහැ. හිතේ තියෙන එකිනෙකට ප්‍රත්‍යවීම තියෙනවා. ප්‍රත්‍යවීම තිබුණාට මේ හැප්පෙනවා කියන එකක් ඇත්තේ නැහැ. ඒකේ ගති ස්වභාවයක් තියෙනවා. ඒකෙන් යම් ක්‍රියා විශේෂයක් සිද්ධ කරලා තියෙනවා. හැබැයි ඒක ඇවිල්ලා අර හැප්පෙනවා කියන එක ද්‍රව්‍යාත්මකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි ඒක අප්පටිඝයි කියලා කියන්නේ. යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් කියන මේ ස්කන්ධ ධර්ම ටිකක් තිබෙනවා නම් මේකක්වත් සප්පටිඝ නෙමෙයි. මේ සියල්ලම අප්පටිඝ ධර්ම. යංච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතන පරියාපන්නං. ඒ වගේම තවත් තියෙනවා යංච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතන පරියාපන්නං. අර සුකුම ධම්මායතනයේ පරියාපන්න වන රූප ටිකක් තියෙනවා. ධම්මායතනයේ පරියාපන්න වන රූප. දැන් අපි ගත්තොත් ඉත්ත්‍ින්ද්‍රිය රූපේ පුරුෂින්ද්‍රිය රූප ආදී මේ මෙවැනි රූප ධම්මායතනයේ පරියාපන්න වන රූප. එතකොට ඒ රූප ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කයින් ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ආයතනයන්ගෙන් ගෝචර කරගන්නට රූපී ආයතනයන්ගෙන් ගෝචර කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒව ධම්මායතනය අනුව ගියපු ස්වභාව ගති ලක්ෂණ නිර්මාණය කිරීම සඳහා හිත රූපයට බැසගෙන පවතිනකොට විඥාණයෙන් රූපයට ප්‍රත්‍යවීම සිදු කිරීම සඳහා උපස්තම්භක වනු ලබන ප්‍රධානම කොටහසක් තමයි අන්නේ සුකුම රූප කියලා කියන්නේ. එතකොට මේ ධම්මායතන පරියාපන්න වන යම් රූපයක් තියෙනවා නම් ඒ සියලු රූපයත් අනිදස්සනයි, දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අසංකතාච ධාතු, අසංස්කෘත ධාතු. නිවන කියන එක දකින්න පුළුවන් කමක් නැහැ. ඉමේ ධම්මා අප්පටිඝා, මේ ධර්මය අප්පටිඝයි, ගැටීම් සහගත ස්වභාවයක ඇත්තේ නැහැ. ඒ නිසා මේවා අප්පටිඝ ධර්ම, ගැටීම් සහගත ස්වභාවයක නැති ධර්ම හැටියට සංග්‍රහ කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවයම කිසිම දෙයක සංස්පර්ශය නොවන, කිසිම දෙයක ගැටීම් සහගත බවක් සිද්ධ වෙන්නේ නැති අනාත්ම ස්වභාවයක පවතින ලක්ෂණයක් තමයි අපිට මේ තුළ විශේෂයෙන්ම තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට මේ විදිහට අපි සප්පටිඝ සහ අප්පටිඝ ධර්ම පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට ඊළඟ මාතිකාව පිළිබඳව අපි බැලුවොත් කතමේ ධම්මා රූපිනෝ, කතමේ ධම්මා අරූපිනෝ. රූපිනෝ ධම්මා අරූපිනෝ ධම්මා. රූපී ධර්මයන් සහ අරූපී ධර්මයන්. රූපී කියලා කියන්නේ රූපවත් කියන එක. රූපී කියලා කියනවා රූපවත් කියන එක. ඒ කියන්නේ රූපය එහි ස්වභාවයයි රූපය අයිති කියන එක රූපවත් කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා දැන් රූපීව පෙනී සිටිනවා. රූපී විදිහ දැන් රූපී කියන වචනයෙන් කියනවා රූපාවචර ධානලාභියත් හඳුන්වනු ලබනවා. රූපය ඔහුට තියෙන්නේ නුයි රූපී කියලා කියනවා. දැන් මේ කතා කරන්නේ ඒ රූපී කියන එක නෙමෙයි. මෙතනදී රූපී කියලා කියන්නේ අපිට පෙනී සිටිනවා. රූපවත් විදිහට ද්‍රව්‍යාත්මකව පෙනී සිටිනවා කියන තැනකින්. එතකොට මොනවද මේ රූපී කියලා කියන්නේ? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉමේ ධම්මා රූපිනෝ. සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. සතර මහා ධාතු සහ සතර මහා ධාතුව නිසා පවත්නා රූප. එතකොට මෙන්න මේ ඉමේ ධම්මා රූපිනෝ, මේ ධර්ම තමයි රූපී කියලා කියන්නේ. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්නා රූපයක් යම් තැනක තියෙනවා නම් මේ තමයි රූපී ධර්ම. කතමේ ධම්මා අරූපිනෝ, ඒ විදිහට विद्यमान නොවන අරූපී ධර්මයන් මොනවාද? වේදනා සංඥා සංඛාර විඥාන අසංකතාච ධාතු මේ ධම්මා අරූපිනෝ. මේ ධර්මය තමයි අරූපී දේවල්. එතකොට දැන් මෙතනදී අරූපී කියන කොටසට ධම්මායතන පරියාපන්න වුණ රූප උනත් දක්වන්නේ නැහැ. ඒ සියල්ලත් රූපී ධර්ම හැටියට තමයි දක්වන්නේ. ඒකට හේතුව තමයි අපිට කලාප විදිහට දකිනකොට
ඒ සිතින් උපදවන්නා වූ රූපාදී දේවල් වලදී රූප කලාප හැටියට ඒ රූප සුකුමව දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක සමුත්ථානය කරන තැන බාහිර ප්‍රත්‍යයන්ගෙන් නොඋනත් අපිට ඒ රූප කලාප පිළිබඳව සමුත්ථානය වීම හිතාදී දේන් සිද්ධ වෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා සුකුම රූප ධම්මායතන පරියාපන්න වුණ රූප උනත් මෙතනදී රූපී කියන අර්ථයෙන් තමයි හඳුන්වන්නේ. ඒක ද්‍රව්‍යාත්මක ස්වභාවයකින් රූපවත් බවෙන් තමයි හඳුන්වනු ලබන්නේ. එහෙම නැතුව ඒ දෙත් අරූපී කියන තැනකින් ධම්මායතනයේ පරියාපන්න උනත් ඒක අරූපී කියලා හඳුන්වන්නේ නැහැ. මොකද ඒක අරූපී නෙමෙයි. රූපී කියලා කියන්නේ ඇහැට පේන නිසා නෙමෙයි. රූපී කියලා කියන්නේ ඇහැට පේන නිසා නෙමෙයි. දැන් චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප. එතකොට සතර මහා ධාතු නිසා පවත්නා රූප කියලා කියනකොට දැන් සතර මහා ධාතුවෙන් අපිට එකක්වත් ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. වර්ණ රූපය කියන එක විතරයි අපිට ගුණාත්මක භාවයක් විදිහට උපාදාය රූපය තුළ ඇහැට දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඇහැට දකින්න බැරි අනිත් ඒවාත් රූපීනේ. රූපී. ඒ ධර්ම සියල්ලක්ම රූපී. ඒකට රූපී කියන එකට සාධකය වෙන්නේ ඇහැට පේනවද නැද්ද කියන එක නෙමෙයි. ඒක යම් යම් ආකාරයකට ද්‍රව්‍යාත්මකව නිර්මාණය වෙලා තියෙනවද? ඒක රූපය කියන තැනට ඒකපත් වෙලා තියෙනවද? ඒ වගේම මේක සතර මහා ධාතු සහ සතර මහා ධාතු ඇසුරු කරගත්තා වූ දෙයක්ද? නැත්නම් කලාප විදිහට ප්‍රකට වෙන දෙයක්ද? සතර මහා ධාතු සමவாயයට ඇතුල් වුණ දෙයක්ද? සතර මහා ධාතු සමவாயයට ඇතුල් වුණොත් තමයි ඒ ධාතු කෝප වීම තුළ ධාතුන්ගේ බිඳී යෑමෙන් ඒක රුප්පණය වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ රුප්පණය වීම තුළ වෙන නිසාම තමයි ඒ අර්ථයෙන් තමයි ඒක රූපී කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට රූපී ධර්මයන් පිළිබඳව අපට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. කතමේ ධම්මා රූපිනෝ කියලා කියනකොට ඒ නිසා හඳුන්වන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා. අර සියලු රූප ටිකත් මෙතනට අයිති මේ රූපී ධර්මයන් පිළිබඳව අපි හඳුනා ගන්නු ලබනවා. එතකොට මොකද රූපී කියලා කියන තැන සෑම අවස්ථාවකදීම ආවරණය කරලා තියෙන්නේ අර ද්‍රව්‍යාත්මකව සතර මහා ධාතු ඇසුරු කරගෙන එහි ගුණාත්මක භාවයන් විදිහට පෙනී සිටින ඒ කියන්නේ අෂ්ටමක කලාප විදිහට නවක කලාප විදිහට දසක කලාප විදිහට ඒකාදසක ද්වාදසක තේරසක කලාප විදිහට පෙනී සිටිනා වූ රූප තමයි රූපය හැටියට හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒක ඒ සියල්ලම රූපී මිසක ඒවා අරූපී එහෙම නෙමෙයි. ධම්මායතනයේ පරියාපන්න වුණද ඒවා අරූපී කියන ගණයට යන්නේ නැහැ. එතකොට කතමේ ධම්මා අරූපිනෝ මොනවද අරූපී ධර්ම බවට පත්වන්නේ? වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ. මේවා තමයි අරූපී. මේවා ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා තමයි මේ දේවල් අරූපී කියලා කියන්නේ. දැන් වේදනාව කියලා කියන්නේ ස්වභාවයක්, විඳීම් ස්වභාවය. සංඥාව කියලා කියන්නේ හැඳිනීම් සහගත භාවය. එතකොට සංස්කාරය කියලා කියන්නේ චේතනා චෛතසික ස්වභාවයන්. ඒ වගේම විඥානය කියලා කියන්නේ දැනගන්නා වූ ස්වභාවය. එතකොට මෙන්න මේ ස්කන්ධ ධර්මය එකක්වත්ම ස්කන්ධ ධර්මය රූපී වෙන්නේ නැහැ. මේ ටික සම්පූර්ණම අරූපී ධර්ම. නාමය කියන දේ අරූපී. ද්‍රව්‍යාත්මකව පෙනී සිටින්නේ මහා භූත ඇසුරු කරගත්තාම ඒ දේවල් ටික විතරයි. ප්‍රත්‍යවෛකල්‍යතාවයෙන් ඒ කියන්නේ ධාතුන්ගේ නොඑක් සීතෝෂ්ණාදියෙන් බිඳී යන්නේ අර සතර මහා ධාතු ඇසුරු කරගත්තා වූ දේවල් ටික විතරයි. සතර මහා ධාතු හා සතර මහා ධාතු ඇසුරු කරගත්තා වූ දේවල් ටික විතරයි. අන්න ඒ නිසා රුප්පන ලක්ෂණයේ තිබෙන රූප කලාප විදිහට අපිට ප්‍රකට වෙන දේවල් රූපී කියලා හඳුන්වනවා. කලාප විදිහට ප්‍රකට නොවන රුප්පන ලක්ෂණයක් නැති දේවල් ටික රූපය හැටියට හඳුන්වන්නේ නැහැ. ඒ දේවල් අරූපී ධර්ම හැටියට හඳුන්වනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකත් ඒ වගේම අසංස්කෘත ධාතුවත් නිර්වාණය කියන එකත් රූපයක් නෙමෙයි. ඒ නිසා නිර්වාණයත් අරූපී ධර්මයක් හැටියට හඳුන්වනු ලබනවා. එතකොට මේ දේවල් ගැන විශේෂයෙන් විශාල විග්‍රහ කරන්නට මම හිතන අවශ්‍ය වන්නේ නැහැ. ඔබට මේ කරුණු පැහැදිලි ඇති. ඒ නිසා මේ වචන හඳුනා ගන්නට තමයි මේ කරුණු පැහැදිලි කරගෙන යන්නේ. මේකේ මොන විදිහේ පැතිකඩකටද අර්ථය යොමු වෙන්නේ කියලා රූපී සහ අරූපී කියලා කියනකොට මොන අර්ථයන්ගෙන්ද රූපී කිව්වේ මොන අර්ථයන්ගෙන්ද අරූපී කිව්වේ කියන මේ දෙයින් විග්‍රහ වන අර්ථය තේරුම් ගන්නට අවශ්‍ය වන නිසා.
එතකොට කතමේ ධම්මා ලෝකියා. එතකොට ඊළඟට අපිට හම්බ වෙනවා ලෝකියා ධම්මා ලෝකුත්තරා ධම්මා. ලෞකික ධර්ම සහ ලෝකෝත්තර ධර්මය. ලෝකියා කියලා කියන්නේ ලෝකයට අයත් ලෝකයේ තුල පිහිටි ධර්ම මොනවාද? එතකොට සාසවා කුසලා කුසලා අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා. ශාස්ත්‍රවන කුසලා කුසල අව්‍යාකෘත ධර්මයෝ කාමාවචර රූපාවචර අරූපාවචර භාව වශයෙන් තියෙනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන් මේ සියල්ලක්ම ඉමේ ධම්මා ලෝකියා මේවලට කියනවා ලෞකික ධර්ම කියලා. මොනවද? ශාස්ත්‍රවන කුසලා කුසල අව්‍යාකෘත ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර ධර්මය. එතකොට කාමාවචර රූපාවචර අරූපාවචර මට්ටමින් යම් කිසි විදිහකින් යම් කුසලයක් තියෙනවා නම් අකුසලයක් තියෙනවා නම් අව්‍යාකෘතයක් තියෙනවා නම් ක්‍රියා අව්‍යාකෘතයන් තියෙනවා නම් ඒ සියල්ලම කුමකටද අයිති වෙන්නේ? ලෞකික ධර්මයන්ගේ ගණයට. ඒක ලෝකයේ තුල තියෙන. ඇයි? ඒක සාසවයි. ඒවනම දෙයක් ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙනවා, ආශ්‍රවයන්ගෙන් අරමුණු වෙනවා. ඒ නිසා ඒවා සාස්ත්‍රවයි කියලා කියනවා. වගේම ආශ්‍රව සහිත තැන්වල ඒවා හට ගන්නවා. ඒ නිසා ඒවා සාස්ත්‍රවයි කියලා කියනවා. ඒකට කතමේ ධම්මා ලෝකුත්තර. මේ භූමියට අයිති නැති දේවල් මොනවද? අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාච ධාතු මේ ධම්මා ලෝකුත්තර. අපරියාපන්න වන මාර්ගත් මාර්ගඵලත් අසංස්කෘත ධාතුවත් ඉමේ ධම්මා ලෝකුත්තර. මේ ධර්මය තමයි ලෝකෝත්තර ධර්මය. අපරියාපන්නා මග්ගා. අපරියාපන්න මාර්ගය. ලෝකෝත්තර අපි සෝවාන් මාර්ග සහුදාගාමී මාර්ග කියලා කියන්නේ. ඒක ලෝකෝත්තරයි. ලෝකෝත්තරයි. ඒක ලෝකයට අයිති විශයක් නෙමෙයි. එතකොට ඒ හිත ලෞකික විශ්ය පිළිබඳව පවතින දෙයක් නෙමෙයි. සංකතයි. හැබැයි අලෞකිකයි. ඒක ලෞකික නැහැ. ලෝකෝත්තර ධර්මයක්. ඵලය සංකතයි. හැබැයි ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකයට අයිති දෙයක් නෙමෙයි. ලෝකයට අයිති මොනවාද? කාමාවචර භූමියට අයිති සියලුම දේ. රූපාවචර භූමියට අයිති සියලුම දේ. අරූපාවචර භූමියට අයිති සියලුම දේ. එතකොට දැන් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකයටම අයිති සියලුම දේ ලෞකිකයි. ඇයි ඒක ලෝකයට අයිති දේවල්. ලෝකයාගේ විශේෂ පරාසය. හැබැයි දැන් අපරියාපන්න ලෝකය කියන්නේ නැහැ. ඒකට අයිති මාර්ග සහ ඵල චිත්තෝත්පාදය පමණයි. අන්න ඒ නිසා ඒක ලෝකෝත්තරයි. ඒක ලෝකයෙන් එතර පවතින. ලෝක සීමාවෙන් නිදහස් වීමම තමයි හේතුව බවට පත්වන්නේ ලෝකෝත්තර ධර්මයක් උත්පාදනය කරන්නට. ලෝකයෙන් නිදහස් වීමම, ලෝකයෙන් ඉවත් වීමම තමයි හේතුව. එතකොට ලෝකයෙන් ඉවත් වෙන ස්වභාවයට හේතු වෙන ධර්ම ටිකට කියන්නේ ලෝකෝත්තර ධර්ම කියලා. මිසක ලෞකික ධර්ම කියලා නෙමෙයි. එතකොට මෙතනදී ලෞකික ධර්ම හැඳින්වීමේදී වචනයක් පාවිච්චි වෙනවා සාසවා කුසල අකුසල අව්‍යාකතා ධම්ම. ශාස්ත්‍රව කුසල අකුසල අව්‍යාකෘත ධර්මය කියලා. සාසවා කියලා කියනකොට සහ ආසවේහි සංපයුක්තා ආශ්‍රවයන් සහ සංප්‍රයුක්ත වන බැවිනුත් ඒ වගේම ආසවානං ආරම්මන භූතා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනු ලබන බැවිනුත් ශාස්ත්‍රවයි කියලා කියනවා. එතකොට කාමාවචර ධර්මයක් ආශ්‍රව වශයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් කුසලයේ ඇතුලේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව ඇත්තේ නැහැ. කුසල චෛතසිකයේ ඇතුලේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කුසල චෛතසිකයේ ඇතුලේ ඇත්තේ නැහැ. හැබැයි කුසලයේ ඇතුලේ ඒක නැති වුණාට අපිට ඒ කුසලය ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අවිජ්ජා ආශ්‍රවය පදනම් කරගෙන තමයි කුසලය સિદ્ધ කරන්න පුළුවන්කම තියෙන. ඒක සංප්‍රයුක්ත නැහැ. හැබැයි සංප්‍රයුක්ත නැති වුණාට අපිට ඒක මූලික පසුබිම සකස් කරන්නට පැවතිලා තියෙනවා. අන්න ඒ නිසා ඒ සියල්ලම දැන් එතන කිලුටු නැහැ. ඒ නිසා සංකිලෙට්ටයි. හැබැයි සංකිලේශිකයි කියලා කියනවා. කිලුටු නැහැ. හැබැයි කෙලසීමට හිත ධර්ම. කාමාවචර කුසලයක් කාමාශ්‍රව භවආශ්‍රව ආදී වශයෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒ සියල්ලම සාස්ත්‍රවයි කියලා හඳුන්වනු ලබනවා. ආශ්‍රව සහිත සිතකින් නැවත ඒ දේ ඇසුරු කරන නිසා ඒ සිත සාස්ත්‍රවයි. එතකොට කාමාවචර කුසල කර්මයක්, කාමාවචර අකුසල කර්මයක්, කාමාවචර විපාකයක්, කාමාවචර ක්‍රියා ධර්මයක් තියෙනවා නම් මේ සියල්ලක්ම ශාස්ත්‍රව ධර්ම. රූපාවචර කුසලයක්, රූපාවචර විපාකයක්, රූපාවචර ක්‍රියාවක් තියෙනවා නම් මේ සියල්ලම ශාස්ත්‍රව ධර්ම.
එක්ක ආශ්‍රව සහිත බවක් තියෙනවා, එක්ක ආශ්‍රව සහිත බවෙන් සිතකින් අරමුණු කරනවා. ඒ නිසා සාශ්‍රවයි. ඒ වගේම ආශ්‍රව සහිත භාවයක් කියලා කියන්නේ ආශ්‍රව සහිත මනසකින් ඒ දේ ඇසුරු කරනකොට ආශ්‍රව සහිත මනසකට ඒක ගෝචර වෙනවා. ඒ නිසා තමයි මේ තැන්වලදී උනත් අකුසල් සිත් අපිට උපදින්නට පුළුවන්කම තියෙන්නේ. අරූපාවචර භූමියේදීත් ඒ දෙමයි. හැබැයි අපරියාපන්න භූමියේදී සාස්ත්‍රව නෙමෙයි. එතන ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මක් තියෙන්නේ. ඒකට ස්කන්ධ නිරෝධය සාක්ෂාත් කරපු ඒ ස්කන්ධ ධර්මතා ටික ස්කන්ධයන් විදිහට ගන්නවා මිසක උපාදානස්කන්ධ විදිහට සංග්‍රහ කරන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා ඒ ධර්මයන් හඳුන්වනු ලබන්නේ සාස්ත්‍රව ධර්ම කියලා නෙමෙයි, අනාශ්‍රව ධර්ම කියලා. එතකොට මේ ධර්මයන්ට කියන්නේ ලෝකෝත්තරයි කියලා ලෞකික දේවල් නෙමෙයි, ලෝකෝත්තර භූමියේ හිලා ගැනෙන ලෝකෝත්තර භාවයේ හිලා සංක්ෂේප වන සංග්‍රහ වන ධර්ම හැටියට තමයි එය හඳුන්වනු ලබන්නේ. එතකොට අපිට එතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා ලෞකික ධර්ම කියලා කියන්නේ ලෝකයට අයිති තුන් භූමියට අනුව ගියපු සියලුම ධර්මයන්. ලෝකෝත්තර ධර්මයන් කියලා කියන්නේ අපරියාපන්න ධර්මයට අයිති වූ සියලුම දේවල් මාර්ග සහ ඵල කියන ටිකත්, ඒ වගේම නිර්වාණ ධාතුව ලෝක සීමාවේ නෙමෙයි, අසංකතාච ධාතු මේ ධම්මා ලෝකුත්තරා, මේ ධර්මය තමයි ලෝකෝත්තර කියලා කියන්නේ. එතකොට මාර්ග සහ ඵල සිත් ටිකත් ලෝකෝත්තරයි, අසංස්කෘත ධාතුවත් ලෝකෝත්තරයි. එතකොට සංකත ධර්මයක් වුණත් මාර්ග සහ ඵල සිත් ටික ලෝකෝත්තර ධර්මයන් හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ඊළඟට හම්බෙන මාතෘකාව කතමේ ධම්මා කේනච විඤ්ඤේයා කේනච නවිඤ්ඤේයා. කේනච විඤ්ඤේයා ධම්මා කේනච නවිඤ්ඤේයා ධම්මා. කිසි ආයතනයකින් නැතිනම් කිසි විඥානයකින් දත යුතු දේවල් තියෙනවා. ඒ වගේම කිසි විඥානයකින් නොදත යුතු දේවල් තියෙනවා. මොනවද? කිසි විඥානයකින් දත යුතු ධර්ම මොනවද? කිසි විඥානයකින් නොදත යුතු ධර්ම. එතකොට අපිට මේ කරුණ පිළිබඳව අපි මතුවට සාකච්ඡා කරමු. මොකද අද දවසේදී කරුණු සමූහයක් අපි දුක මාතෘකා කතා කළා. එතකොට මේ සියල්ලම එකට කතා කරගෙන ගියාම කරුණු කාරණා ගොඩක් වන නිසා ඔබට ග්‍රහණය කර ගැනීම අපහසු වෙන නිසා ප්‍රධාන වශයෙන් අපි සප්පටික ධම්ම, අප්පටික ධම්ම ගැන කතා කළා. රූපී ධම්ම, අරූපී ධම්ම ගැන කතා කළා. ඒ වගේම අවසාන වශයෙන් ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම ගැන කතා කළා. මේ විදිහට ප්‍රධාන යුගල වශයෙන් නම් 3ක්, කරුණු වශයෙන් නම් 6ක් වන විදිහට මේ කරුණු පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදුනේ. මාතිකා වැඩසටහන ඔස්සේ කල්පනා කරගන්න, ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයේ සියලු දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මෙල්බන් නුවර පදිංචි ගීතා ගමගේ මහත්මිය ඇතුළු එක් පින්වත් කල්යාණ මිත්‍රයින් විසින් පවුලේ සියලු දෙනා විසින් බලාපොරොත්තු වෙනවා මේ පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. පළමුවෙන් මෙලොව වශයෙන් හෝ සාංශාරිකව මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මෙල්බන් නුවර පදිංචි ගීතා ගමගේ මහත්මිය බලාපොරොත්තු වෙනවා රෝගාතුරව සිටින ඒ ආදරණීය පුතණුවන් වන පණ්ඩුක බණ්ඩාර ඉලංගතිලක මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට, උපන්දිනේට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ඒ සත්පුරුෂ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි දායකත්වයේ දරන්නේ. කල්පනා කරන්න
ඒ දායකත්වයෙන් කටයුතු කරන ගීතාගමගේ මහත්මියටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන ඒ පණ්ඩුක බණ්ඩාර ඊළඟතිලක මහත්මයා ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සම්පන්නිය පිණිසම කායික මානසික සුවය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.